රෝමවරුන් වෙත පාවුලුතුමා යැවූ හසුන. රෝම පළමුවැනි පරිච්ඡේදය. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන උන්වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස ප්‍රේරිත වරයෙකු වීමට දේව වරමින් කැඳවීමලත් පාවුලු වෙතිනි. බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මගින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක. ඒ සුබ අස්න උන්වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳවය. පරපුර අනුව බලන විට උන්වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන්සේක. ඒත් ලෝකෝත්තර වශයෙන් මරණයෙන් උත්ථාන වීම හේතු කොටගෙන දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූ සේක. සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ප්‍රේරිතවරයෙකු වීමේ වරම මම උන්වහන්සේ අතින් ලදිමි. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් කැඳවීමලත් බැවින් ඔබද ඒ ඇදහිලිවතුන්ගේ සංඛ්‍යාවට අයිතිය. දෙවියන් වහන්සේට ප්‍රිය වූ උන්වහන්සේට කැප කරන ලද සෙනගක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන්ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද කරුණාවත් ශාන්තියත් ඔබට වේවා. පළමු කොට ඔබගේ ශ්‍රද්ධාව ලොව පුරා පතල වී ඇති බැවින් ඔබ සියල්ලන් ගැන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මාගේ දෙවියන් වහන්සේට තුති පුද කරමි. ස්වකීය පුත්‍රයාණන්ගේ සුබ අස්න දේශනා කිරීමෙන් මා මුළු සිතින් සේවය කරන දෙවියන් වහන්සේම මෙහි මා කියන දේ සත්‍ය බවට සාක්ෂි දරනු ඇත. මාගේ ආඥාවලදී නිරන්තරයෙන් ඔබ ගැන සඳහන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ දැකගැන්මට ඊමේ අවස්ථාවක් සැලසෙන ලෙස මා නිතරම අයදින බව දෙවියන් වහන්සේ දන්නාසේක. ඔබ ධෛර්යවත් කරවන පිණිස යම්කිසි ආධ්‍යාත්මික ආශීර්වාදයක් හවුලේ භුක්ති විඳීමට ඔබ දැකගැනීමේ තද ආශාවක් මට ඇත. ඉන් මා අදහස් කරන්නේ මාගේ ඇදහිල්ල නිසා ඔබද ඔබේ ඇදහිල්ල නිසා මාද ශක්ති සම්පන්න වීමය. මාගේ සහෝදරවරුනි, අන්‍ය ජාතීන් අතරමෙන් ඔබ අතරෙහිත් යම් ප්‍රතිඵලයක් අත්පත් කරගන්නා පිණිස මම ඔබ වෙත ඊමට බොහෝවර උත්සාහ දැරීමි. ඒත් මේ වනතුරු එය සාර්ථක නොවූ බව ඔබට දන්වනු කැමැත්තෙමි. ග්‍රීකයන් හා අන්‍යයන්ද උගතුන් හා නූගතුන්ද සම්බන්ධයෙන් මට වගකීමක් ඇත. රෝමයෙහි වසන ඔබටත් සුබ අස්න දේශනා කිරීමෙහි දැඩි ආශාවක් මට ඇත්තේ ඒ නිසාය. මම සුබ අස්න ගැන කිසි සේත් ලජ්ජා නොවෙමි. මන්ද අදහා ගන්නා සියල්ලන්ට, පළමු කොට ජුදෙව්වරුන්ටද දෙවනුව ග්‍රීකයන්ටද එය ගැලවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හේයිනි. මනුෂ්‍යයන් දේව සබඳතාවට පැමිණවීමේ මාර්ගය මුල සිට අග දක්වාම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි ඇදහිල්ලෙන් දේව සබඳතාවට පැමිණි අය ජීවනය අත්කර ගනිති. අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේය. දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක්සේ පැහැදිලිය. දෙවියන් වහන්සේම එය ඔවුනට අනාවරණය කර දී ඇත. ලෝකය මැවූ තැන් සිට ඇසට නොපෙනෙන උන්වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන්වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන්වහන්සේගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත.
එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත. දෙවියන් වහන්සේ ගැන දැන දැනත් උන්වහන්සේට පිදිය යුතු ගෞරවයවත් තුති පැසසුම්වත් ඔවුහු උන්වහන්සේට නොපිදූහ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත්වී ඔවුන්ගේ මුලාවගිය මනස අඳුරු විය. සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත. ඔවුහු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට ජරාපත්වන මිනිසුන්ගේද පක්ෂීන්ගේද සිව්පාවුන්ගේද උරගයන්ගේද සමානකම් ඇති පිළිරූ යොදාගත්හ. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මානසික තෘෂ්ණාවලටද කායික දූෂණවලටද ඔවුන් පාවාදුන්සේක. එසේ කෙලේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවට මිත්‍යාවක් වැළඳගෙන මැවුම්කාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුම් පිදුම් හා ගැතිකම් කළ නිසාය. උන්වහන්සේට සදහටම ප්‍රශංසා වේවා. ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට වහල් කළසේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහිම යෙදුනාහ. එසේම පුරුෂයෝද ස්වාභාවික ස්ත්‍රී සේවනය වෙනුවට තම තමන් අතර කාම තෘෂ්ණාවෙන් දැවුණෝය. පුරුෂයන් සමග නින්දිත ක්‍රියාවලයේදී තමන්ගේ දුරාචාරයට සුදුසු දඬුවම් ලැබූහ. තවද ඔවුන් සිය බුද්ධියෙහි දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසුයයි සිතූ බැවින් නුසුදුසු දේ කරන පිණිස තමන්ගේම දූෂිත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරියසේක. ඔවුහු සියලු ආකාර දුෂ්ටකමින්ද නපුරෙන්ද ලෝභයෙන් හා ද්වේෂයෙන්ද ඊර්ෂ්‍යාවෙන්ද මිනී මැරීමෙන්ද දබරෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පූර්ණව සිටිති. ඔහු ඕපා දූප දොඩන කේලාම් කියන දෙවියන් වහන්සේට වෛර කරන නින්දා කරන උඩඟු වූ පාරට්ටු කරගන්න නපුරු උපායොදන මව්පියන්ට අකීකරුවන පොරොන්දු කඩ කරන අඥාන වූ අනුකම්පාව නැති දයාව නැති අයව සිටිති. මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසුය යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේම කරති. එපමණක් නොව ඒ දේ කරන අයට අනුබලද දෙති. රෝම දෙවැනි පරිච්ඡේදය. එබැවින් අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරෙක් වුවද ඔබේ නිදහසට උත්තරයක් ඔබට නැත. මන්ද අන් කෙනෙකු විනිශ්චය කරන විට ඔහු කරන දේම ඔබද කරන නිසා ඔබ වරදකරුවකු බවට තීන්දු වී සිටින්නෙහිය. එවැනි දේ කරන්නන්ට විරුද්ධව දෙවියන් වහන්සේගේ විනිශ්චය සාධාරණ බව අපි දනිමු. ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින් ඔබත් එම දේම කරන්නෙහි නම් ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරෙනු ඇතැයි සිතන්නෙහිද? නැත්නම් දෙවියන් වහන්සේගේ මහා කරුණාව ශාන්තිය හා ඉවසීම සුළු කොට ඔබ සිතන්නෙහිද? ඒ දිව්‍ය කරුණාවේ අරමුණ ඔබ මනස්ථාපනයට පැමිණවීම බව දන්නේ නැද්ද? එහෙත් ඔබ මුරණ්ඩුය. දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහිද? ඒ දවසේදී උන්වහන්සේ හැම මිනිසකුටම ඔහුගේ ක්‍රියා අනුව විපාක නියම කරනු ඇත. නොපසුබස්නා වීරයෙන් යහපත කරමින් කීර්තියද ගෞරවයද අමරණීයත්වයද සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනසේක. ආත්මාර්ථකාමී වූ සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි. ජුදෙව්වා වේවා ග්‍රීකයා වේවා නපුර කරන කාහට වුවත් පළමු කොට ජුදෙව්වාටද දෙවනුව ග්‍රීකයාටද ප්‍රතිවිපාකය පීඩාව හා සිත් වේදනාව වන්නේය. යහපත කරන කාහට වුවත් පළමුව ජුදෙව්වාටද එලෙසම ග්‍රීකයාටද ඔහුගේ ප්‍රතිවිපාකය කීර්තිය ගෞරවය හා ශාන්තිය වන්නේය.
දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලනසේක. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැර පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චයක් නොලබා විනාශ වන්නෝය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන්ම විනිශ්චය කරනු ලබති. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යමෙකු දේව සබඳතාවට පැමිණෙන්නේ ව්‍යවස්ථාව ඇසීමෙන් නොව එය පිළිපැදීමෙනි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන්ම පිළිපදින විට ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත් ඔවුන්ගේ සිතම ඔවුන්ට නීතිය වී ඇත. ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි. මන්ද ඔවුන්ගේ සිතුවිලි සමහර විටක ඔවුන් සදොස් බවත් සමහර විටක ඔවුන් නිදොස් බවත් හඟවන බැවිනි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අභිරහස් විනිශ්චය කරවන සේක. මාගේ සුබ අස්න මෙයයි. ඔබ ජුදෙව් නාමය දරන්නහුය. ඔබ ව්‍යවස්ථාවෙහි පිහිටා දෙවියන් වහන්සේ ගැන පාරට්ටු කරන්නහුය. ඔබ උන්වහන්සේගේ කැමැත්ත දන්නහුය. ඔබ ව්‍යවස්ථාවෙහි ඉගෙනීම ලැබ හරිදය අනුමත කරන්නහුය. ඔබ එය අන්ධයන්ට මඟ පෙන්වන්නෙකුද, අඳුරෙහි වසන්නවුන්ට ආලෝකයක්ද, නූගතුන්ට ගුරුවරයෙකුද, දැනුම් නැත්තවුන්ට උපදේශකයෙකුද බව නිසැකව විශ්වාස කරන්නහුය. ව්‍යවස්ථාවෙහි සැබෑ ප්‍රඥාව හා සත්‍යය ගැබ්වී ඇති බව ඔබට සහතිකය. ඔබ අන්‍යයන්ට ගුරුපදේශ දෙන්නහුය. එහෙත් ඔබ තමන්ටම ගුරුපදේශ නොදෙන්නේ මන්ද? සොරකම් නොකරව යී ඔබ දේශනා කරන්නහුය. එහෙත් ඔබම සොරකම් කරන්නහුද? කාමමිත්‍යාචාරය නොකරන්න යී ඔබ කියන්නහුය. එහෙත් ඔබම කාමමිත්‍යාචාරය කරන්නහුද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහුය. එහෙත් ඔබම දේව ගෘහයන් කොල්ල කන්නහුද? ඔබ ව්‍යවස්ථාව ගැන පාරට්ටු කරන්නහුය. එහෙත් ඔබම ව්‍යවස්ථාව කඩකිරීමෙන් දෙවියන් වහන්සේට අගෞරව කරන්නහුද? එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත්වී ඇත. ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නහු නම් ඔබේ චර්මච්ඡේදන පිළිවෙතින් වැඩක් ඇත. ඒත් ඔබ ව්‍යවස්ථාව කඩ කරන්නාහු නම් ඔබේ චර්මච්ඡේදන පිළිවෙතෙහි තේරුමක් නැත. චර්මච්ඡේදනය නොලත් කෙනෙක් ව්‍යවස්ථාවෙහි නියෝග පිළිපදිත් නම් ඔහු චර්මච්ඡේදනය නොලැබුවත් එය ලත් කෙනෙකු මෙන් සලකනු නොලැබෙයිද? ශාරීරික වශයෙන් චර්මච්ඡේදනය නොලැබුවද ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා විසින් ලියවිල්ලත් චර්මච්ඡේදනයත් ඇතිව ව්‍යවස්ථාව කඩ කරන ඔබ විනිශ්චය කරනු ලබන්නේය. පෙනුමට පමණක් වූ ජුදෙව්වා සැබෑ ජුදෙව්වෙක් නොවේ. චර්මච්ඡේදනයද බාහිර ශාරීරික කරුණක් නොවේ. සැබෑ ජුදෙව්වා හඳුනාගනු ලබන්නේ අභ්‍යන්තර ලක්ෂණවලිනි. සැබෑ චර්මච්ඡේදනයද වනාහි සිතේ පවතින දෙයකි. එය නීතිගත දෙයක් නොව ආධ්‍යාත්මික දෙයකි. එවැනි ජුදෙව්වෙකුට ප්‍රශංසාව ලැබෙන්නේ මිනිසාගෙන් නොව දෙවියන් වහන්සේගෙන්ය. රෝම 3 වැනි පරිච්ඡේදය. එසේනම් ජුදෙව්වාට විශේෂ තත්වයක් ඇද්ද? චර්මච්ඡේදනයෙන් පළක් ඇද්ද? එසේය බොහෝසේ ඇත. දෙවියන් වහන්සේගේ පණිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින්ම කිව යුතුය. හොඳයි. සමහරෙක් එය අවිශ්වාස කළාහු නම් ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසකම නිෂ්ප්‍රභ වන්නේද? සැබවින්ම එසේ නොවනු ඇත.
මිනිසුන් හැමදෙනාම බොරුකාරයන් වුවත් දෙවියන් වහන්සේ සත්‍යවාදී බව නිසැකය. ඒ බවට ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි. ඔබ වදාරන වචනයෙන් ඔබේ සත්‍යතාව ඔප්පු වන්නේය. ඔබ විනිශ්චය කරනු ලබන කල ඔබට ජය අත්වන්නේය. අපේ අධර්මිෂ්ඨකම නිසා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කැපී පෙනේ නම් අපි කුමක් කියමුද? අපට දඬුවම් දෙන විට දෙවියන් වහන්සේ අසාධාරණයයි ලෝක විවාහාරය අනුව කිය හැකිද? කිසිසේත්ම කිව නොහැකිය. දෙවියන් වහන්සේ අසාධාරණ නම් උන්වහන්සේ ලෝකෙ විනිශ්චය කරන්නේ කෙසේද? ඉතින් මාගේ අසත්‍යය නිසා දෙවියන් වහන්සේගේ සත්‍යය වඩාත් කැපී පෙනී එය උන්වහන්සේගේ ගෞරවයට ඉවහල් වේ නම් මා පව්කරුවෙකයි තීන්දු කරන්නේ මන්ද? එසේනම් යහපත සිදුවන ලෙස නපුර කරමුයි නොකියමුද? අප එසේ කියති සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත. හොඳයි. එසේනම් ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස්ද? කොහෙත්ම නැත. ජුදෙව්වරුන්ද විජාතීන්ද යන දෙපක්ෂයම පාපයේ බලයට යටත් වී ඇතැයි අපි කලින් පෙන්වා දුනිමු. ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි. ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත. එක්කෙනෙක්වත් නැත. හරි දැනුම ඇති එක්කෙනෙක්වත් නැත. දෙවියන් වහන්සේ සොයන එක්කෙනෙක්වත් නැත. හැම දෙනම මුලාව ගොස් සිටිති. හැම දෙනම එකසේ නොමග ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත. එක්කෙනෙක්වත් නැත. ඔවුන්ගේ උගුර විවර වූ මිනී වලක් වැනිය. ඔවුහු සිය දිව්වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොං විස ඇත. ඔවුන්ගේ මුඛය කටුක ශාපයෙන් පිරී ඇත. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි. ඔවුන් යන යන තැන විනාශයත් කාලකන්නිකමත් ඇත. සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත. ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත. යම් කිසි ව්‍යවස්ථාවක නීතිරීති ඊට යටත් සියල්ලන් කෙරෙහි බලපාන බව අපි දනිමු. එහෙයින් කිසිවෙකුට සිය නිදහසට කිව හැකි කිසිවක් නැත. තවද එයින් සකල ලෝකය දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් වනු ඇත. ඊට හේතුව මේය. ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසිම මනුෂ්‍යයෙක් දේව සබඳතාවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇතිකිරීමය. එහෙත් දැන් මිනිසුන් දේව සබඳතාවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියාමාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසිසේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේ සමඟ සබඳතාවට පමුණුවනු ලැබීමේ මාර්ගය වෙයි. එය කිසි වෙනසක් නැතිව අදහන්නා වූ හැම දෙනාටම ලබාගත හැකිය. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ අත්කරදුන් ගැලවීම කරනකොටගෙන සියල්ලෝම නොමිලයේ දේව සබඳතාවට පත් කරනු ලැබ සිටිති. ඇදහිල්ලෙන් පව්කමාව ලබනු සඳහා ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය මරණයෙන් පව්නසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළසේක. එසේ කෙලේ උන්වහන්සේගේ සාධාරණකම පෙන්වන පිණිසය. පෙර කාලවල උන්වහන්සේගේ ඉවසීමෙන් මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරියසේක. එහෙත් මේ කාලයේදී උන්වහන්සේ සාධාරණකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලනසේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන්
උන්වහන්සේ සාධාරණ බවත් ක්‍රිස්තුන් වහන්සේ අදහන කවරකුවත් දේව සබඳතාවට පමුණුවන බවත් පෙන්වනසේක. එසේනම් අපට පුරසාරම් දෙඩීමට ඉඩක් ඇද්ද? කොහෙත්ම නැත. එසේ කියන්නේ කුමන ප්‍රතිපත්තියක් අනුවද? විවස්ථාව පිළිබඳ ප්‍රතිපත්තිය අනුවද? එසේ නොව ඇදහීමේ ප්‍රතිපත්තිය අනුවය. මණ්ඩ මනුෂ්‍යයෙකු දේව සබඳතාවට පමුණුවනු ලබන්නේ ව්‍යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු. දෙවියන් වහන්සේ ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ පමණක්ද? විජාතීන්ගේ දෙවියන් වහන්සේ නොවනසේක්ද? එසේය විජාතීන්ගේ දෙවියන් වහන්සේය. මන්ද වැඩ සිටින්නේ එකම දෙවියන් වහන්සේය. උන්වහන්සේ චර්මච්ඡේදිතයන් ඔවුන්ගේ ඇදහිම නිසාත්, එසේම අචර්මච්ඡේදිතයන් ඔවුන්ගේ ඇදහිම නිසාත් දේව සබඳතාවට පමුණුවනසේක. එසේනම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමුද? කොහෙත්ම නැත. අපි ව්‍යවස්ථාව වඩාත් තහවුරු කරමු. රෝම 4 පරිච්ඡේදය. එසේනම් අපේ ජාතියේ පියා වූ ආබ්‍රහම් ගැන අපි කුමක් කියමුද? ඔහු දේව සබඳතාවට පමුණුන් ලැබුවේ කෙසේද? ආබ්‍රහම් සිය ක්‍රියා නිසා දේව සබඳතාවට පමුණුවනු ලැබුවේ නම් පාරට්ටු කර ගැනීමට හේතුවක් ඔහුට ඇත. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි එසේ කිරීමට ඉඩක් නැත. ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේය. ඒ ඇදහිල්ල නිසා ඔහු ධර්මිෂ්ඨ කෙනෙකු බව උන්වහන්සේ පිළිගත්සේක. යම් වැඩක් කරන කෙනෙකුට දෙන වේතනය පාරිතෝෂික දීමනාවක් හැටියට නොව ඔහුට ගෙවිය යුත්තක් හැටියට සලකනු ලැබේ. එහෙත් එවැනි යමක් නොකරන අභක්තිකයන් දේව සබඳතාවට පමුණුවන දෙවියන් වහන්සේ අදහන තැනැත්තා ඔහුගේ ඇදහිල්ල නිසා ධර්මිෂ්ඨ ලෙස පිළිගනු ලැබේ. ඒ හැටියට කෙනෙකුගේ පුණ්‍ය ක්‍රියා ගණන් නොගෙන දෙවියන් වහන්සේ විසින් දේව සබඳතාවට පමුණුවනු ලබන මිනිසාගේ භාග්‍යවන්තකම ගැන දාවිත් රජු මෙසේ කියයි. තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත් පාපවලින් නිදහසත් ලැබූ අය භාග්‍යවන්තයෝය. ස්වාමින් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්තය. ඉතින් මේ භාග්‍යවන්තකම දෙන ලද්දේ චර්මච්ඡේදනය ලැබූ අයට පමණක්ද? නැතහොත් චර්මච්ඡේදනය නොලැබූ අයටත්ද? ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් සේකැයි අපි කීවෙමු. එසේ පිළිගනු ලැබුවේ චර්මච්ඡේදනය ලබා සිටියදීද නැතහොත් නොලබා සිටියදීද? ලබා සිටියදී නොව එය නොලබා සිටියදීය. ඔහු චර්මච්ඡේදනය පසුව ලැබුවේ චර්මච්ඡේදනය නොලබා සිටි අවස්ථාවේදී ඔහුගේ ඇදහිල්ල ධර්මිෂ්ඨකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් බව සහතික කිරීමේ සලකුණක් වශයෙනි. මෙසේ ඔහු එක අතකින් ඇදහිල්ල නිසා ධර්මිෂ්ඨ කරනු ලැබූ අය වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් චර්මච්ඡේදනය නොලැබූ අයගේ පියානෝය. අනෙක් අතට ඔහු චර්මච්ඡේදනය ලැබූ අයගේද පියානෝය. ඒ අය නම් චර්මච්ඡේදනය ලැබීමට පෙර ඔහුගේ ඇදහිල්ලේ ජීවිතය අනුගමනය කරන අය වේ. ආබ්‍රහම්ට හෝ ඔහුගේ දරු පෙළපතට හෝ ලෝකය උරුම වන්නේ යන පොරොන්දුව කිසිසේත් නීතිය පිළිපැදීම නිසා ඇති වූවක් නොවේ. ඒ ඇති වූයේ ඇදහිල්ල නිසා වන ධර්මිෂ්ඨකම හේතු කොටගෙනය. ඒ උරුමය හිමිවන්නේ නීතිය පිළිපදින අයට පමණක් නම් ඇදහිල්ල නිරර්ථකය, පොරොන්දුව නිෂ්ඵලය. නීතිය දේව උදහස නිපදවයි. නීතිය නැති තැන නීතිය කඩකිරීමකුත් නැත. මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමටම, එනම්
නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත් ඒ පොරොන්දුව වළංගුවන බව සහතික කරන පිණිසය. මම ඔබ බොහෝ ජාතීන්ගේ පියාකොට පත් කෙලෙමි. යී ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේ මේ නිසාය. ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන මලවුන්හට ජීවිතය දෙන නැතිදේ ඇති කරන දෙවියන් වහන්සේගෙන්ය. බලාපොරොත්තු රහිත තත්ත්වයකදී වුවද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙලේය. ඔහු බොහෝ ජාතීන්ගේ පියා වූයේ එබඳු මහා පෙළපතක් ඔබට ඇතිවන්නේය යන කීම පරිදිය. එවකට ඔහු අවුරුදු 100ක් පමණ වයස්ගතව සිය පුරුෂ ශක්තියත් සාරාගේ පිළිසිඳ ගැනීමේ ශක්තියත් අප්‍රාණික ලෙස ඔහුට පෙනුණු නමුත් ඔහුගේ ඇදහිල්ල කිසිසේත් නොසෙල්විනි. ඔහු සිය අවිශ්වාසය නිසා කිසි විටක දේව පොරොන්දුව සැකනකොට ඇදහිල්ලෙහි බලවත්ව උන්වහන්සේට ගෞරව කෙලේය. පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන්ම විශ්වාස කෙලේය. එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු ධර්මිෂ්ඨ බව පිළිගත් සේක. දෙවියන් වහන්සේ ඔහු ධර්මිෂ්ඨ ලෙස පිළිගත් සේක. යන්න ලියන ලද්දේ ඔහු උදෙසා පමණක් නොව අප උදෙසාත්ය. අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන කළ තැනන් වහන්සේ අදහන අපිද එසේම පිළිගනු ලබමු. උන්වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ අප දෙවියන් වහන්සේ හා සමග දේව සබඳතාවට පමුණුවනු පිණිස උත්ථාන කරනු ලැබූ සේක. රෝම 5 වැනි පරිච්ඡේදය. අප ඇදහිල්ලෙන් දේව සබඳතාවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් දෙවියන් වහන්සේ හා සමග අපට සාමදානය ඇත. තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වරප්‍රසාදයට පිවිසෙන මඟ අපට සලසා දුන්නේ උන්වහන්සේය. ඒ නිසා අපට හිමිවන්නට යන දේව මහිමයේ බලාපොරොත්තු ගැන අපි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් තැන්පත් බවද තැන්පත් බවෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී වුවද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයානෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක. අප අනාථව සිටියදීම ක්‍රිස්තුන් වහන්සේ පෞකාරයන් උදෙසා නියමිත කාලයේදී සිය දිවිපිදූ සේක. සත්ගුණවත් කෙනෙකු උදෙසා දිවිපිදීමට යමක තුළ ධෛර්යය තිබුණත් දැහැමියක උදෙසා දිවිපිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පෞකාරයන්ව සිටියදීම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවිපිදූ බැවිනි. ක්‍රිස්තුන් වහන්සේගේ මරණය නිසා දේව සබඳතාවට පමුණුවනු ලැබූ හේයින් උන්වහන්සේ කරනකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතිකය. අපි සතුරන්ව සිටියදීම දේවපුත්‍රයාණන්ගේ මරණය නිසා උන්වහන්සේ සමග සමගි කරනු ලැබුවෙමු නම් එසේ සමගි කරනු ලැබූ අපි දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැලවීම ලබමු. එපමණකුත් නොව දෙවියන් වහන්සේ හා සමග නැවත අපට සමගිය අත්කරදුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපි දෙවියන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. එක මනුෂ්‍යයෙකු නිසා පාපයත් පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන් සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින් මරණය මුළු මිනිස් සංහතියටම පොදුව පවතී.
කිසිම නීතියක් ඇතිවීමට පෙර ලෝකයෙහි පාපය තිබිනි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධව පාපය ගණන් ගනු නොලැබේ. එසේව තිබියදීත් ආදම් පටන් මෝසෙස් දක්වා ආදම්ෙන් ආඥා කඩකිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කළේය. ආදම් වනාහි එන්නට සිටින තැනන් වහන්සේ පිළිබඳ පූර්ව ආදර්ශයක් විය. එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත් ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේම මරණයට හේතු වූ නමුත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතුම හේතුවක් වූ බැවිනි. රෝම 6 වැනි පරිච්ඡේදය. එසේනම් කුමක් කියමුද? දේව වරප්‍රසාදයේ වැඩිවන පිණිස පාපයේ නිරත වී සිටිමුද? නැත. කොහෙත්ම නැත. පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තවදුරටත් ජීවත් වන්නේ කෙසේද? බෞතිස්ම ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමග ඒකාබද්ධ වූ අප සියල්ලන්ම එම බෞතිස්ම ස්නාපනයෙන් උන්වහන්සේගේ මරණයෙහි උන්වහන්සේ හා සමග ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහුද? එබැවින් අපේ බෞතිස්ම ස්නාපනයෙන් අපිත් උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වී උන්වහන්සේ සමග වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේම අපද නව ජීවන මගක ගමන් කරනු සඳහාය. උන්වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන්වහන්සේ හා සමග එක් වුණෙමු නම් උන්වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින්ද අපි උන්වහන්සේ හා සමග එක්වන්නෙමු. මින්මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැතිවනසේ අපේ පූර්ව මිනිස් ගතිය උන්වහන්සේ සමග කුරුසියෙහි ඇනගසනු ලැබූ බව අපි දනිමු. මන්ද මලා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත. අපි ක්‍රිස්තුන් වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන බවද විශ්වාස කරමු. උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යලිත් නොමැරෙන බවද අපි දනිමු. මින්මතු මරණය උන්වහන්සේ කෙරේ බලපවත්වන්නේ නැත. උන්වහන්සේ මරණයට පත්වීමෙන් එකම වරක් පාපය නිසා මලසේක. එහෙත් දැන් ජීවත්වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත්වන සේක. ඔබත් එසේම පාප විමුක්තිය ලත් අය බවද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත්ව සිටින්නන් බවද සිතට ගන්න. ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින්මතු ඔබගේ මැරෙන සුළු ශරීරයෙහි පාපය රජකම් නොකරේවා. තවද ඔබේ ඉන්ද්‍රියයන් අධර්මිෂ්ඨකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන උත්ථාන වූ අයමෙන් දෙවියන් වහන්සේට කැපවී ඔබේ ඉඳුරන් ධර්මිෂ්ඨකමෙහි ආයුධ වන ලෙස උන්වහන්සේට භාර කරන්න. මින්මතු ඔබේ ස්වාමියා පාපය නොවේ. මන්ද ඔබ නීතිය යටතෙහි නොව දේව වරප්‍රසාදය යටතෙහි ජීවත්වන බැවිනි. එසේනම් කුමක් කරමුද? නීතිය යටතෙහි නොව දේව වරප්‍රසාදය යටතෙහි සිටින බැවින් අපි පව් කරමුද? කොහෙත්ම නැත. ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුනොත් ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහුද? පාපය ඔබේ ස්වාමියා වූහොත් එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වූහොත් එහි විපාකය දේව සබඳතාව වේ. වරක් පාපයට දාසයන්ව සිටි ඔබ දැන් ඔබට භාර දී ඇති ඉගැන්වීමට මුළු සිතින් කීකරු වූ බැවින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඔබ පාපයෙන් නිදහස ලැබූ විට ධර්මිෂ්ඨකමේ දාසයෝ වූවහුය. ඔබගේ තේරුම් ගැනීමේ දුර්වලතා මා දන්න නිසා නිදර්ශන දක්වමින් ඔබට කතා කරමි. එනම් ඔබ වරක් අයුතුකම් කරන ලෙස ඔබේ ඉන්ද්‍රයන් අපිරිසිදුකමේත් අයුක්තියෙත් වහල් සේවයට භාර දුන්නාක් මෙන් දැන් පාරිශුද්ධත්වය සඳහා ඔබේ ඉඳුරන් ධර්මිෂ්ඨකමේ වහල් සේවයට භාර දෙන්න.
ඔබ පාපයට දාසයන්ව සිටියදී ධර්මිෂ්ඨකමේ නියමයන්ට නොබැඳී සිටියහුය. එයින් කුමන ප්‍රතිඵලයක් ඇතිවීද? ඇති වූයේ ඔබ දැන් ලජ්ජාවට පමුණුවන මරණයෙන් කෙලවර වන ප්‍රතිඵලයයි. ඒත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන්ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙලවර වන විශුද්ධි මාර්ගයෙහි ඵල දරන්නහුය. පාපයේ විපාකය මරණයයි. එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සදාතන ජීවනයයි. රෝම 7 වැනි පරිච්ඡේදය. සහෝදරවරුනි, නීතිය මිනිසෙකු කෙරේ බලපාන්නේ ඔහු ජීවත්ව සිටින තුරු පමණක් බව ඔබ නොදන්නහුද? මා කතා කරන්නේ නීතිය දන්නා ඇත්තන්ටය. විවාහ වූ ස්ත්‍රිය ස්වාමි පුරුෂයා ජීවත්ව සිටින තුරු නීත්‍යානුකූලව බැඳී සිටී. එහෙත් ස්වාමි පුරුෂයා මැරුණොත් ඇය විවාහ බැම්මෙන් නිදහස්ය. ස්වාමි පුරුෂයා ජීවත්ව සිටියදී ඇය පරපුරුෂ සේවනයෙහි යෙදුනොත් ඇයට කාම මිත්‍යාචාරයේ යෙදෙන්නී යයි කියනු ලැබේ. එහෙත් සිය හිමියා මළ පසු ඇය විවාහ බැම්මෙන් නිදහස ලබයි. ඉන්පසු ඇය වෙන කෙනෙකු සමග විවාහ වුවත් කාම මිත්‍යාචාරය. රෝම 8 වැනි පරිච්ඡේදය. මෙසේ ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වන්නවුනට විරුද්ධව නඩු තීන්දුවක් නැත. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති පාපේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත. මිනිස් දුර්වලතා නිසා ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළසේක. එසේ කෙලේ පාපයේ බලය බිඳින පිණිස ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින් ඒ මිනිස් කයේ සිටියදී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධව තීන්දුව දීමෙනි. උන්වහන්සේ එසේ කෙලේ මාංශය අනුව නොව ආත්මයාණන් අනුව හැසිරෙන අප තුළ නීතියේ නියමයන් ඉටුවන පිණිසය. මානසික ලෙස ජීවත් වන්නෝ මානසික දේවලටද, ආත්මයාණන් අනුව ජීවත් වන්නෝ ආධ්‍යාත්මික දේවලටද මුළු සිතින් ප්‍රිය කරති. මානසික චේතනාවේ විපාකය මරණය වේ. ආධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ. මානසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේම යටත් නොවන්නකි. මානසික තෘෂ්ණාවලට වසඟ වූවන්ට දෙවියන් වහන්සේ සතුටු කළ නොහැකිය. එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ සැබවින්ම ඔබ තුළ වාසය කරන සේක් නම් ඔබ ජීවත් වන්නේ මානසික තෘෂ්ණාවල නොව ආත්මයාණන් තුළය. යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන් නැතිනම් ඔහු උන්වහන්සේට අයිති නැත. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවසන සේක් නම් පාපය නිසා ඔබේ ශරීරය මැරී ඇතත් දේව සබඳතාව නිසා ඔබේ ආධ්‍යාත්මය ජීවමානය. තවද ජේසුස් වහන්සේ මලවුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුළ වැඩවසන සේක් නම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මලවුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයාණන් වහන්සේ කරන කොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරන සේක. එබැවින් සහෝදරවරුනි, මාංශයට ගැතිව ජීවත් වීමට අප මාංශයට බැඳී නැත. ඔබ මාංශයට ගැතිව ජීවත් වන්නහු නම් මරණයට පත්වනු ඇත. එහෙත් ආත්මයාණන් මගින් ඔබ මාංශික ක්‍රියා නසන්නහු නම් ඔබ සැබවින්ම ජීවත් වන්නහුය. දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මන්ද ඔබ ලබා ඇත්තේ නැවතත් බියගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව අබ්බා පියාණෙනි අමතා යාඥා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි. අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝම අප ආත්මය හා එක්ව සාක්ෂි දරති. අපි දරුවෝ නම් උරුමකාරයෝද වම්හ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝද ක්‍රිස්තුන් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝද වම්හ. මන්ද
දැන් උන්වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන් අනාගතයේදී උන්වහන්සේගේ මහිමයේ පංගුකාරයෝද වම්හ. මේ ජීවිතයේ දුක් වේදනා අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමග කිසිසේත් සැසඳිය නොහැකියයි කල්පනා කරමි. මවා ඇති මේ මුළු සක්වල වුවද දේව පුත්‍රයාණන්ගේ පහළවීම අධික ආශාවෙන් පුලපුලා බලා සිටී. මන්ද විශ්වය ශුන්‍යතාවට යටත් කළ තැනන් වහන්සේ එසේ කෙලේ විශ්වයේ කැමැත්තෙන් නොව එසේ යටත් කළ උන්වහන්සේගේම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි. ඒ බලාපොරොත්තුව නම් මවා ඇති මේ විශ්වය ජරාපත්වීමේ වහල්කමෙන් මිදී දේව දරුවන්ට හිමි මහිමාන්විත නිදහස ලැබීමය. මවා ඇති මුළු විශ්වය මේ දක්වාම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු. එපමණක් නොව ආත්මයණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාමුල් ඵල ලැබූ අපිද අපේ කායික මිදීම වන පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළම සුසුම් ලමු. අප ගැලවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙනය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමටද? එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. එලෙසම ශුද්ධාත්මයණන් වහන්සේත් අපගේ දුර්වලකමේදී අපට ආධාර දෙනසේක. නිසි ලෙස යාඥා කළ යුත්තේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයණන් වහන්සේම වචනවලින් කිය නොහැකි අපේ සුසුම් ලෑම්වලදී දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයදිනසේක. අප සිත් සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයණන්ගේ අයදුම් දන්නාසේක. මන්ද ශුද්ධාත්මයාණන් සැදැහැවතුන් උදෙසා කරන අයදුම් දේව අදහසට එකඟ වන බැවිනි. තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබුවන්ට එනම් උන්වහන්සේට ප්‍රේම කරන අයට සියල්ලෙහිදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. මන්ද උන්වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමානවන පිණිස කල්තියා වෙන් කරගත්සේක. එසේ කෙලේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජේෂ්ඨයාණන් වන පිණිසය. එසේ කලින් තෝරාගත් අය උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත් අය උන්වහන්සේ දේව සබඳතාවට පැමිණෙව්සේක. දේව සබඳතාවට පැමිණෙව් අය උන්වහන්සේ මහිමයට පැමිණෙව්සේක. කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක්ද? උන්වහන්සේ තමන්ගේම පුත්‍රයාණන් වුවද ඉතිරි කර නොගෙන අප හැම උදෙසා පරිත්‍යාග කළසේක. එසේනම් ඒ දීමනාව සමග උන්වහන්සේ අන් හැම දෙයක්ම අපට නොමසුරුව නොදෙනසේක්ද? දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක්ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේය. එසේනම් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කරන්නේ කවරෙක්ද? අප උදෙසා මැරුණේත් අප උදෙසා මරණයෙන් උත්ථාන වූයේත් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේය. දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ සිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නේත් උන්වහන්සේය. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද්ද? විපතටවත්, දුක් වේදනාවටවත්, පීඩාවටවත්, සාගින්නටවත්, දුගී බවටවත්, උවදුරටවත්, කඩුවටවත් අප වෙන් කළ හැකිද? ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස දවස පුරා අපි ඔබ නිසා මරුමුවට පත්වෙමු. ඝාතනයට වෙන් කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු. එහෙත් අපට ප්‍රේම කළ තැනන් වහන්සේ නිසා අපි මේ සියල්ලේදීම විජයග්‍රාහී වෙමු. මන්ද මරණයටවත්, ජීවිතයටවත්, දේවදූතයන්ටවත්, භූතාධිපතීන්ටවත්, බලධාරීන්ටවත්, දැන් තිබෙන කිසිවකටවත්, මතු පැමිණෙන කිසිවකටවත්,
අති උසටවත් මහා ගැඹුරටවත් මුළු විශ්වයේහි අන් කිසි බලතාවලටවත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැකි බව ඒකාන්තයෙන්ම දනිමි. රෝම 9 වැනි පරිච්ඡේදය. මම කිතුණුවෙකු වශයෙන් සත්‍යය පවසමි. මෙය මුසාවක් නොවේ. ඒ බවට ශුද්ධාත්මයන් වහන්සේ තුළ මාගේ හෘදය සාක්ෂිය සහතික කරයි. මා තුළ බලවත් ශෝකයක්ද හදවතෙහි නිරන්තර වේදනාවක්ද ඇත. මාගේ ලේනෑයන් වූ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී ශාප ලද්දෙකු වීමට හැකිනම් ඊට වුවත් මම කැමති වෙමි. ඔහු ඊශ්‍රායෙල් වරුය දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේය. ගිවිසුම් හා ව්‍යවස්ථාවද දේව සේවය හා පොරොන්දුද ඔවුන් සතුය. ඔවුන් ජාතියේ පීතෘවරුන්ගේ පෙළපතට අයිතිය. මනුෂ්‍යයෙකු ලෙස ක්‍රිස්තුන් වහන්සේ උපන්නෙත් එම පෙළපතෙහිමය. මුළු විශ්වයට අධිපති වූ දෙවියන් වහන්සේට සදහටම ප්‍රශංසා වේවා. ආමෙන්. එහෙත් දෙවියන් වහන්සේගේ පොරොන්දුව නිරර්ථක වූවා නොවේ. මන්ද ඊශ්‍රායෙල් පෙළපතෙන් පැවතෙන සියල්ලෝම තෝරාගත් සෙනග නොවෙති. එමෙන්ම ආබ්‍රහම්ගෙන් පැවතෙන සියල්ලෝම ඒ නිසාම ඔහුගේ දරුවෝ නොවෙති. කෙසේ වෙතත් ඔබට පෙළපත ලැබෙන්නේ ඊසාක්ගෙන්ය. යී ලියා ඇත. ඉන් අදහස් කරනුයේ ස්වාභාවික ලෙස උපන් දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවත්, ආබ්‍රහම්ගේ පෙළපත වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුව අනුව උපන් දරුවන් බවත්ය. ඒ පොරොන්දුව නම් නියමිත කාලයේදී මම එන්නෙමි. එවිට සාරාට පුතෙකු ලැබෙනු ඇත. යනුයි. එපමණකුත් නොවේ. රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් එකම පියෙක් විය. එහෙත් ඔවුන් උපදින්න කලින් යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර වැඩිමලා බාලයාට සේවය කරනු ඇතැයි ඇයට කියන ලදී. එසේ කියන ලද්දේ දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම උන්වහන්සේගේ කැඳවීම අනුව මිස මනුෂ්‍යයාගේ ක්‍රියාමත රඳා නැති බව ස්ථිරවන පිණිසය. මම ජාකොබ්ට ප්‍රේම කෙලෙමි. ඒසව්ට ද්වේෂ කෙලෙමි. යී ලියා තිබෙන්නේත් ඒ නිසාය. එසේනම් අපි කුමක් නිගමනය කරමුද? දෙවියන් වහන්සේගේ තීන්දුව අසාධාරණද? කොහෙත්ම නැත. මන්ද මම දයාව දක්වන්නට කැමති අයට දයාව දක්වන්නෙමි. අනුකම්පාව දක්වන්නට කැමති අයට අනුකම්පාව දක්වන්නෙමි. යී උන්වහන්සේ මෝසෙස්ට වදාළසේක. එයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිටවත්, ශ්‍රමය පිටවත් නොව දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිටය. මන්ද මා නුඹ පත් කළේ හුදෙක් නුඹ කරන කොටගෙන මාගේ බලය පා මාගේ නාමය ලෝපුරා ප්‍රකාශ කරන පිණිසය. යී ශුද්ධ ලියවිල්ලෙහි පාරාවෝට කියා ඇත. මෙසේ සිය කැමැත්ත අනුව උන්වහන්සේ ඇතැමෙකුට දයාව දක්වන සේක, ඇතැමෙකුගේ සිත් දැඩි කරන සේක. උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව සිටීමට කිසිවකට නොහැකි නම් උන්වහන්සේ තවමත් මිනිසාට දොස් නගන්නේ මන්දැයි ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත. අනේ ඇත්තටම මිනිසකු වන ඔබ දෙවියන් වහන්සේ සමග එකට එක කීමට තරම් කවරෙක්ද? මා මෙසේ තැනුවේ මන්දැයි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද්ද? එක මැටි පිඩකින් එක බඳුනක් ඉස්තරම් ලෙසත් අනික සාමාන්‍ය භාවිතය පිණිසත් තැනීමට කුම්භකාරයාට බලයක් නැද්ද? දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේත් එසේමය. උන්වහන්සේ සිය උදහස පෙන්වන්නටද සිය බලය ප්‍රකාශ කරන්නටද කැමති වූ සේක. නමුත් විනාශයට නියම වූ
උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූසේක. තවද උන්වහන්සේගේ මහිමය ලැබීම පිණිස කලින් තමන් වහන්සේ සූදානම් කළ දයාව ලැබිය යුතු අය වූ ජුදෙවරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන්ද කැඳවන ලද අප කෙරෙහි තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්නට උන්වහන්සේ කැමති වූසේක. උන්වහන්සේ ඒ බව හොසියාගේ පොතේ මෙසේ කියා ඇත. මාගේ සෙනගව නොසිටි අයට මාගේ සෙනගය කියාත් මා ප්‍රිය නොකළ ජාතියකට මාගේ ප්‍රියාවය කියාත් ඔබ මාගේ සෙනග නොවෙති ඔවුන්ට කියා ඇති තැන ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය කියාත් කියනු ලබන්නහුය. තවද යෙසායා ඊශ්‍රායල් ගැන ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලිමෙන් උවද ගැලවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණකි. මන්ද ස්වාමින් වහන්සේ සිය අදහස අප්‍රමාදව හා තීරණාත්මක ලෙස මිහිපිට ඉටු කරන සේකයි යී කියයි. කලිනුත් යෙසායා මෙසේ පවසා ඇත. සෞබලති ස්වාමින් වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළ සේක් නම් අපට වන්නේ සොදමට වූ දේමය, ගොමොරාවට වූ දේමය. එසේනම් අපි කුමක් කියමුද? දේව සබඳතාව නොසොයා සිටි විජාතීහු එවැනි දේව සබඳතාවට එනම් ඇදහිල්ලේ ප්‍රතිඵලය වන දේව සබඳතාවට පැමිණියහ. එහෙත් නීතිය අනුව දේව සබඳතාව සොයාගිය ඊශ්‍රායල් සෙනඟ නීත්‍යානුකූල දේව සබඳතාවට නොපැමිණියහ. එසේ වූයේ ඔවුන් එය ඇදහිල්ලේ මාර්ගයෙන් නොව ක්‍රියාමාර්ගයෙන් සෙවූ බැවිනි. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත. සෙනඟ පැකිලී වැටෙන පිණිස ගලක්ද ඔවුන්ට බාධාවන පිණිස පර්වතයක්ද සියොනෙහි තබමි. ඔවුහු ඒ පැකිලීම් ගලෙහි ගැටී වැටුණෝය. උන්වහන්සේ කෙරෙහි අදහගන්නා අය කිසිසේත් ලජ්ජාවට නොපැමිණෙති. රෝම 10 වැනි පරිච්ඡේදය. සහෝදරේනි, මාගේ සිතෙහි ඇති බලවත් ආශාව නම් ජුදෙව්වරුන්ගේ ගැලවීමය. දෙවියන් වහන්සේට මා කරන ආයාචනය ඒ උදෙසාය. දෙවියන් වහන්සේට අධික ලැදියාවක් ඔවුන් තුළ ඇති බවට මම සාක්ෂි දරමි. ඒත් එය හරි පැහැදීමක් නැති ලැදියාවකි. දේව සබඳතාවට පැමිණීමේ මාර්ගය නොදත් ඔවුහු තමන්ගේම මාර්ගයක් සලසා ගැනීමට ප්‍රයත්න දරමින් දේව සබඳතාවට යටත් නොවූහ. මන්ද අදහන සියල්ලන්ම දේව සබඳතාවට පැමිණවීමෙන් ක්‍රිස්තුන් වහන්සේ ව්‍යවස්ථාවේ පරමාර්ථය සපුරාලු සේක. ව්‍යවස්ථාව පිළිපැදීමෙන් ඇතිවන දේව සබඳතාව පිළිබඳව මෝසෙස් මෙසේ ලියා ඇත. ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේය. එහෙත් ඇදහිල්ලෙන් ඇතිවන දේව සබඳතාවෙන් පැවසෙන්නේ මෙයයි. ක්‍රිස්තුන් වහන්සේ පහතට වැඩමවා ගැනීමට ස්වර්ගයට නඟින්නේ කවරෙක්ද? නැතහොත් ක්‍රිස්තුන් වහන්සේ මලවුන් කෙරෙන් ගෙනෙන පිණිස පාතාලයට බසින්නේ කවරෙක්දැයි සිතින් නොසිතන්න. එයින් තව කුමක් පැවසේද? පැවසෙන්නේ වාක්‍යය ඔබේ මුවෙහිය, ඔබේ සිතෙහිය, ඔබ ළඟමය කියාය. ඒ වාක්‍යය අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ පණිවිඩය වේ. ඔබ ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ උන් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම් ඔබ ගැලවීම ලබන්නෙහිය. මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දේව සබඳතාවට පැමිණෙන්නේය. මුවින් පැවසීමෙන් ගලවනු ලබන්නේය. උන්වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති. යී ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇත. ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එකම ස්වාමින් වහන්සේ සියල්ලන්ගේම ස්වාමින් වහන්සේය. උන්වහන්සේගේ පිහිට අයදින සියල්ලන්ට උන්වහන්සේ සියලු යස ඉසුරු සලසා දෙනසේක.
මන්ද ස්වාමින් වහන්සේගේ නාමය කියා අයදින කවරෙක් නමුත් ගැලවීම ලබති. යී ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත. අදහා නොගත් කෙනෙකුට යදුම් පුදන්නේ කෙසේද? නෑසූ කෙනෙකු අදහන්නේ කෙසේද? දේශකයෙකු නැතිව අසන්නේ කෙසේද? යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේද? මේ පිළිබඳව සුභාස්න ගෙනෙන ධර්මදූතයන්ගේ පාද කොතරම් මනහරද කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇත. එහෙත් හැම දෙනාම ඒ සුභ අස්නට සවන් දුන්නේ නැත. මන්ද ස්වාමින් වහන්ස අපේ පණිවුඩිය විශ්වාස කළේ කවරෙක්ද? යී යෙසායා අසයි. ඇදහිල්ල ඇතිවන්නේ පණිවුඩේ ඇසීමෙනි. පණිවුඩය ඇතිවන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගැන දෙසීමෙනි. එහෙත් ඔවුහු සවන් නුදුන්නාහුදැයි මම ප්‍රශ්න කරමි. සැබවින්ම ඔවුන් සවන් දුන්නාහුය. ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි දූතයන්ගේ දහම් හඬ පොළොව පුරා පැතිරී ඇත. ඔවුන්ගේ වචන ලෝක සීමා දක්වා විසිරී ඇත. එහෙත් ඊශ්‍රායෙල් ජාතිය එය නොදැන සිටියාදැයි මම යලි යලිත් ප්‍රශ්න කරමි. නියම ජාතියක් නොවන ජනතාවක් කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට මම නුඹලා තදින් පොළඹවන්නෙමි. අනුවන ජාතියක් කෙරේ නුඹලාගේ කෝපය අවුස්සන්නෙමි. යී පළමුකොට මෝසෙස් කියයි. තවද යෙසායා නිර්භයව කතා කරමින් නොසෙවූ අයට මම හමුවීමි. මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශවීමි. යී කියයි. එහෙත් ඔහු ඊශ්‍රායෙල් ජනතාව ගැන කතාකොට අකීකරු කැරලිකාර සෙනගක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් දිගු කෙලෙමි. යී කියයි. රෝම 11 වැනි පරිච්ඡේදය. එසේනම් දෙවියන් වහන්සේ සිය සෙනග අත්හලසේක් දැයි මම ප්‍රශ්න කරමි. කොහෙත්ම නැත. මන්ද මමත් ආබ්‍රහම්ගේ පෙළපතටද බෙන්ජමින්ගේ ගෝත්‍රයටද අයත් ඊශ්‍රායෙල් ජාතිකයෙක්මි. දෙවියන් වහන්සේ ආදියේදී තෝරාගත් සිය සෙනඟ අත් නොහලසේක. ශුද්ධ ලියවිල්ලේ එලියා ගැන ලියා තිබෙන පරිදි ඔහු ඊශ්‍රායෙල් වරුන්ට විරුද්ධව දෙවියන් වහන්සේට චෝදනා කළ සැටි ඔබ දන්නවා නොවේද? එනම් ස්වාමීනි, ඔවුහු ඔබගේ දිවසිවරයන් මැරූහ. ඔබගේ පූජාසන බිඳලූහ. මම පමණක් ඉතිරි වී සිටිමි. ඔවුහු මාගේත් දිවිනසන්නට සොයති යනුයි. එහෙත් ඔහුට දෙවියන් වහන්සේ දුන් පිළිතුර කුමක්ද? බාල් දේවතාවාට දන නොනැමූ 7,000ක් මනුෂ්‍යයන් මම ඉතිරි කරගතිමි යනුයි. එසේම දැනුත් දේව වරප්‍රසාදයෙන් තෝරාගනු ලැබූ ඉතිරි කුඩා පිරිසක් ඇත. එසේ වූයේ ඔවුන්ගේ ක්‍රියා නිසා නොව, දේව වරප්‍රසාදයෙන්ය. ක්‍රියා නිසා එසේ සිදුවුණි නම් දේව වරප්‍රසාදය කිසිසේත් දේව වරප්‍රසාදය නොවේ. මෙයින් අපි කුමක් නිගමනය කරමුද? ඊශ්‍රායෙල් ජනතාව සෙව්දේ ඔවුන්ට නොලැබිනි. තෝරාගත් ඉතිරි කුඩා පිරිසකට එය ලැබිනි. සෙසු අයගේ සිත් දැඩි කරනු ලැබීය. ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි දෙවියන් වහන්සේ අද දක්වාම ඔවුන්ට උදාසීන කමක්ද, පෙනීමක් නැති ඇස්ද, ඇසීමක් නැති කන්ද දුන්සේක. තවද දාවිත් කතා කොට ඔවුන්ගේ කෑම්බීම් ඔවුන්ට මලපතක් හා උගුලක්ද, බාධකයක් හා දුර්විපාකයක්ද කරනු ලැබේවා. නොපෙනෙනසේ ඔවුන්ගේ ඇස් ඇඳිරිවේවා. නිතරම ඔවුන්ගේ පිටිකොන්ද බරෙන් නැමුව මැනව යී කියයි. එසේ වී නම් ඔවුන් පැකුළුනේ වැටෙන පිණිස දැයි ප්‍රශ්න කරමි. එසේ නොවේ. ඊශ්‍රායෙල් ජාතියේ වැටීම හේතු කොටගෙන විජාතීන්ට ගැලවීම පැමිණ තිබේ.
එසේ වූයේ ඊශ්‍රායෙල් වරුන් තුළ උනන්දුව පුබුදුවන පිණිසය. ඉතින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සුබසෙත පිණිසද ඔවුන්ගේ පිරිහීම විජාතීන්ට සුබසෙත පිණිසද වේ නම් ඔවුන්ගේ සම්පූර්ණ නැගීම කොපමණ වැඩියෙන් සුබසෙත පිණිස නොවන්නේද? දැන් මා කතා කරන්නේ විජාතින් වන ඔබටය. විජාතීන්ට ප්‍රේරිතයකුව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි. එසේ සලකන්නේ යම් හයකින් මාගේම ජාතියේ සෙනග උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගලවා ගන්නා පිණිසය. මන්ද ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ලෝකයා දෙවියන් වහන්සේ හා සමගි කිරීමට මඟක් වී නම් ඔවුන් පිළිගැනීම මරණයෙන් ජීවනය ලැබීමක් විනා අන් කුමක් වන්නේද? තවද මුලින් දමන පිටි අහුර දෙවියන්ට කැපකර ඇත්නම් පිපෙන මුළු පිඬද කැපවී ඇත. ගසේ මුල කැපකර ඇත්නම් අතුද කැපවී ඇත. ඒත් ඔලීව ගසේ සමහර අතු කපා දමනු ලැබ වල් ඔලීව ගසක් වන ඔබ ඊට බද්ධ කර පළමු ඔලීව ගසේ සාරයට හා මුලට මෙසේ යාවුනි නම් ඒ කපා දැමූ අතු පහත් කොට නොසිතන්න. ඔබ එසේ සිතන්නහු නම් ඔබ මුල උසුලනවා නොව මුල ඔබ උසුලන බව සිතට ගන්න. එසේ වී නම් මා බද්ධ කරන පිණිස අතු කපනු ලැබී යයි ඔබ කියනු විය හැකිය. එය සැබෑමය. ඒවා කපනු ලැබුවේ අවිශ්වාසය නිසාය. එහෙත් ඔබ ස්ථිරව සිටින්නේ විශ්වාසය නිසාය. ඒ නිසා දේව ගරුබිය ඇතිව සිටින්න. මන්ද දෙවියන් වහන්සේ මුල් ගසේ අතු වෙන් කළ සේක් නම් ඔබද ඉවත් කරන සේක. එබැවින් දෙවියන් වහන්සේගේ කරුණාවත් තදගතියත් තේරුම් ගන්න. වැටී ගිය අය කෙරෙහි උන්වහන්සේ තදින් ක්‍රියා කරන සේක. එහෙත් උන්වහන්සේගේ කරුණාවෙහි පවතින ඔබ ගැන කරුණාවෙන් ක්‍රියා කරන සේක. එසේ නොපවතින්නහු නම් ඔබත් කපා ඉවත් කරනු ඇත. අවිශ්වාසයෙහි නොපැවතුනොත් ජුදෙව්වරුන්ද බද්ධ කරනු ඇත. ඔවුන් නැවත බද්ධ කිරීමට දෙවියන් වහන්සේට පුළුවන. මන්ද විජාතීන් වන ඔබ ස්වභාවයෙන්ම අයිති වූ වල් ඔලීව ගසින් කපනු ලැබ ස්වභාවයට විරුද්ධව හොඳ ඔලීව ගසකට බද්ධ කරනු ලද්දාහු නම් ස්වාභාවික අතුවන ජුදෙව්වරුන් ඔවුන්ගේම ඔලීව ගසට නැවත බද්ධ කිරීම ඊටත් වඩා පහසු නොවේද? සහෝදරයනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අභිරහසක් ඇතැයි සිතමි. එනම් ඊශ්‍රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකම පවතින්නේ විජාතීන් සියලු දෙනාම ගැලවීම ලබන තුරු පමණකි. ඉන්පසු මුළු ඊශ්‍රායෙල් ජනතාවම ගැලවීම ලබන්නෝය. ඒ බවට සියොන්හි සිට ගැලවුම් කාර්යානෝ වඩින සේක. උන්වහන්සේ ජාකොබ්ගේ පෙළපතින් දුෂ්ටකම දුරු කරන සේක. ඔවුන්ගේ පාප දුරලන කල ඔවුන් සමග මම මේ ගිවිසුම කරගතිමි. යී ශුද්ධලියවිල්ලෙහි කියා ඇත. ජුදෙව්වරුන් සුබ අස්න ප්‍රතික්ෂේප කළ නිසා ඔවුහු දෙවියන් වහන්සේගේ සතුරෝ වූහ. එය ඔබගේ යහපතට හැරුණි. ඒත් ඔවුන්ගේ පියවරුන් නිසා දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් බැවින් ඔවුහු දෙවියන් වහන්සේගේ මිත්‍රයෝ වූහ. දෙවියන් වහන්සේ සිය දීමනාද කැඳවීමද වෙනස් නොකරන සේක. විජාතීන් වන ඔබ යටගිය දවස දෙවියන් වහන්සේට අකීකරුව සිටි නමුත් ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත. එසේම ඔවුන් දැන් අකීකරුව සිටින්නේ ඔබට දක්වන ලද කරුණාව නිසා ඔවුනුත් කරුණාව ලබන පිණිසය. මන්ද දෙවියන් වහන්සේ සකල සත්වයන්ට කරුණාව දක්වන පිණිස සකල සත්වයන් අකීකරුකම නැමැති බන්ධනාගාරයෙහි තැබූසේක. දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාලද, උන්වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරුද,
උන්වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍යද, උන්වහන්සේගේ ක්‍රියාමාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්තද. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත. ස්වාමින් වහන්සේගේ සිත තේරුම් ගත්තේ කවරෙක්ද? උන්වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක්ද? උන්වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමු කොට උන්වහන්සේට යමක් දුන්නේ කවරෙක්ද? මන්ද සියල්ල මවා වදාරන්නේ උන්වහන්සේය. සියල්ල රක්ෂා කරන්නේ උන්වහන්සේය. සියල්ල අර්ථාන්විත කරන්නේ උන්වහන්සේය. උන්වහන්සේට සදහටම මහිමය වේවා. ආමෙන්. රෝම 12 වැනි පරිච්ඡේදය. සහෝදරයනි, දෙවියන් වහන්සේ මහත් දයාවක් පෙන් වූ බැවින් ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක්ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ. ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අයවන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගත හැකිය. ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත් දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත් මට දී ඇති දේව වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි. එකම මිනිස් සිරුරෙහි අපට බොහෝ අවයව ඇතත් ඒ අවයවයෝ එකම කාර්යය නොකරති. එසේම බොහෝ දෙනෙක් වූ අපිත් ක්‍රිස්තුන් වහන්සේ හා සම්බන්ධව එක ශරීරයක් වී එහි වෙන් වශයෙන් අන්‍යෝන්‍ය අවයවයෝ වම්හ. අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුසලතා විවිධය. ඒ කුසලතාව දහම් දෙසීම පිණිස නම් අපි ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු. එය ශුභ සාධක සේවය නම් ඒ සේවයෙහි නිරත වෙමු. ගුරුවරයා ගුරු සේවයෙහි යෙදේවා. අනුශාසකයා තම අනුශාසනා දීමට කැපවේවා. ආධාර දෙන්නා ත්‍යාගශීලීව දේවා. මූලිකත්වය දරන්නා උද්‍යෝගිමත්ව සිටීවා. ලෙඩ දුකට පිහිටවන්නා ප්‍රීතියෙන් එසේ කෙරේවා. ප්‍රේමය අවංක වේවා. නපුර පිළිකුල් කොට යහපතට ඇලුම් වන්න. සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සැලකන්න. අලසකමින් තොරව කාර්යශීලී වන්න. උද්‍යෝගිමත් හදකින් ස්වාමින් වහන්සේට සේවය කරන්න. බලාපොරොත්තුෙහි ප්‍රීති වන්න. විපතේදී ඉවසිලිමත් වන්න. යාඥාවෙහි නොකඩව යෙදෙන්න. සැදැහැවතුන්ගේ ඕනෑ එපාකම්වලදී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න. ඔබට පීඩා කරන්නන්ට ආශිර්වාද කරන්න. ශාප නොකර ආශිර්වාදම කරන්න. ප්‍රීතිවන්නන් සමග ප්‍රීතිවන්න. ශෝකවන්නන් සමග ශෝකවන්න. හැම දෙනා සමග එක් සිත්ව ඉන්න. අහංකාර නොවී යටහත් පහත් අය ආශ්‍රය කරන්න. ඔබ ප්‍රඥාවන්තයයි සිතා උඩඟු නොවන්න. කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස්යයි සම්මත දේ කිරීමට සිතට ගන්න. ඔබට හැකි පමණට හැම දෙනා සමඟ සාමකාමීව සිටීමට උත්සාහ කරන්න. මිත්‍රවරුනි, පලිගැනීමෙන් තොරව දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද පලිගැනීම මා සතුය. මම විපාක දෙමි ස්වාමින් වහන්සේ පවසන සේක. යී ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. මෙසේද ලියා ඇත. ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න. එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලැජ්ජාවෙන් දැවෙනු ඇත. නපුරෙන් පරාජය නොවී යහපතින් නපුර පරාජය කරන්න.
රෝම 13 වැනි පරිච්ඡේදය. බලයලත් රාජ්‍ය පාලකයන්ට සෑම දෙනාම කීකරු වෙත්වා. දෙවියන් වහන්සේගෙන් ලැබෙන බලය හැර අන් බලයක් නැත. දැනට සිටින රාජ්‍ය පාලකයෝ දෙවියන් වහන්සේ විසින් පත් කරනු ලැබූ අය වෙති. එබැවින් පාලක බලයට විරුද්ධ වන අය දේව නියමයට විරුද්ධ වෙති. එසේ විරුද්ධ වන අය තමන්ටම දඬුවම් පමුණුවා ගනිති. රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නොවෙති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නොවී ඉන්නට කැමැත්තෙහිද? එසේනම් යහපත කරන්න. එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබෙයි. මන්ද ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම් බියවන්න. මන්ද ඔහු කඩුව දරන්නේ නිකමට නොවේ. ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක්ව වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි. එහෙත් දේව උදහස නිසා පමණක් නොව ඔබගේ හෘදය සාක්ෂිය නිසාද ඔහුට කීකරු විය යුතුය. ඔබ අයබදු ගෙවන්නෙත් ඒ නිසාය. රාජ්‍යපාලකයෝ සිය යුතුයකම් නොපිරිහෙලා ඉටු කරන දෙවියන් වහන්සේගේ සේවකයෝ වෙති. එබැවින් හැමතෙම දිය යුතු දෙය දෙන්න. වරිපනම් ගෙවිය යුත්තාට වරිපනම්ද, අයබදු ගෙවිය යුත්තාට අයබදුද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න. එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැතිනවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති. මන්ද කාම මිත්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න යන ආඥාද තවත් අමතර ආඥා ඇතනම් ඒවාද? නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන පාඨයෙහි සම්පිණ්ඩනය වී ඇත. ප්‍රේමය අසල්වැසියාට නපුරක් නොකරයි. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉටු කිරීමය. මේ සියල්ලෙහිදී තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මේ නින්දෙන් පිබිද සිටිය යුතු වේලාවය. මන්ද අප මුලින් ඇදහීමට පටන්ගත් කාලයට වඩා අපේ ගැලවීම දැන් ලං වී ඇත. රැය බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලය ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවතලා ආලෝකයේ අව්‍යායුධ පැළඳ ගනිමු. අපේ කල් ක්‍රියාව දිවා කාලයට ඔබිනසේ විය යුතුය. ක්‍රීඩා ഘോഷාවෙන්ද, මදුපානෝත්සවයෙන්ද, කාම තෘෂ්ණාවෙන්ද, සල්ලාල කමින්ද, අඬ දබර හා ඊර්ෂ්‍යාවෙන්ද වැළකී සිටිමු. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න. රෝම 14 වැනි පරිච්ඡේදය. ඇදහිල්ලෙහි දුර්වල තැනැත්තා සතුටින් පිළිගන්න. එසේ කළ යුත්තේ ඔහු දරන මත ගැන වාද විවාද කිරීම පිණිස නොවේ. කොයි දේත් කන්න නිදහස ඇතැයි කෙනෙක් සිතයි. ඇදහිල්ලෙහි දුර්වල වූ තැනැත්තා එළවලු පමණක් කන්නේය. කොයි දේත් කන තැනැත්තා එසේ නොකන තැනැත්තාට අවමන් නොකෙරේවා. නොකන තැනැත්තාද කන තැනැත්තා විනිශ්චය නොකරේවා. මන්ද දෙවියන් වහන්සේ ඔහු පිළිගෙන ඇත. අන් කෙනෙකුගේ මෙහෙකරුවා විනිශ්චය කිරීමට ඔබ කවරෙක්ද? ඔහුගේ නැගීම හෝ වැටීම හෝ පිළිබඳ තීරණය ඔහුගේම ස්වාමියා සතුය. ඔහුගේ නැගීම ගැන සැකයක් නැත. ඔහු නගා සිටුවීමට ස්වාමින් වහන්සේට පුළුවන්කම ඇත. එක්කෙනෙක් එක දවසක් වෙන දවසකට වඩා සුබයයි සිතයි. වෙන කෙනෙක් හැම දවසක්ම එක සමානයයි සිතයි. මෙවැනි කරුණු ගැන එකිනෙකා තම තමාගේම සිතට එකඟව නිසැක තීරණයක් ගත යුතුය.
යම් දවසක් උසස් කොට සලකන්නා එසේ කරන්නේ ස්වාමින් වහන්සේ උදෙසාය. කොයි දේත් කන තැනැත්තාද දෙවියන් වහන්සේට ස්තුතිදී කන බැවින් කන්නේ ස්වාමින් වහන්සේ උදෙසාය. එසේ නොකන තැනැත්තාත් දෙවියන් වහන්සේට ස්තුතිදී නොකා සිටින බැවින් එය කරන්නේ ස්වාමින් වහන්සේ උදෙසාය. අපෙන් කිසිවෙකු තමාම උදෙසා ජීවත් වන්නේවත් තමාම උදෙසා නසින්නේවත් නැත. අපි ජීවත් වෙමු නම් ස්වාමින් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් ස්වාමින් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් ස්වාමින් වහන්සේගේම වෙමු. ක්‍රිස්තුන් වහන්සේ මැරුණෙත් යලි උත්ථාන වූයේත් මලවුන්ගේද ජීවතුන්ගේද ස්වාමින් වහන්සේ වන පිණිසය. එසේනම් ඔබ ඔබේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන්ද? ඔබේ සහෝදරයා හෙලා දකින්නේ මන්ද? අප සියල්ලන්ම දෙවියන් වහන්සේගේ විනිශ්චයාසනයේ ඉදිරියේ පෙනී සිටිනු ඇත. තවද මා ජීවත්ව සිටින බව සැබෑ වන්නා සේම හැමදෙනාම මට දන නමනු ඇත. හැමදෙනාම මා දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරනු ඇතැයි ස්වාමින් වහන්සේ වදාරන සේක. යී ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. එහෙයින් අප එකිනෙකා තම තමා ගැන දෙවියන් වහන්සේට ගණන් දෙනු ඇත. එබැවින් අපි එකිනෙකා විනිශ්චය කිරීමෙන් වැළකෙමු. එසේ නොකර සහෝදරයෙකුගේ පැකිලීමට හෝ වැටීමට හෝ හේතුවන කිසිවක් නොකර සිටීමට තීරණය කරගනිමු. ස්වභාවයෙන්ම අපවිත්‍ර වූ කිසිවක් නැතැයි කිතුනුවකු වශයෙන් මම සහතික ලෙස දනිමි. යමක් අපවිත්‍රයයි සිතන තැනැත්තාට අපවිත්‍රය. ඔබ කන කෑමක් නිසා ඔබේ සහෝදරයාට තද සිත් වේදනාවක් ඇතිවේ නම් ඔබේ හැසිරීම ප්‍රේමයෙන් තොරය. ඔහු උදෙසා ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ බැවින් ඔබ කන දේ නිසා ඔහු විනාශ වීමට ඉඩ නොහරින්න. ඔබට යහපතසේ පෙනෙන දේ අපවාදයකට හේතුවක් නොවේවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය වනාහි කාබී ප්‍රීතිවීමක් නොව යුක්තියද සාමයද ශුද්ධාත්මයණන් වහන්සේ කෙරෙන් එන ප්‍රීතියද වේ. එලෙස ක්‍රිස්තුන් වහන්සේට සේවය කරන්නා දෙවියන් වහන්සේගෙන් ප්‍රසාදයත් මිනිසුන්ගෙන් ප්‍රශංසාවත් දිනාගනී. එබැවින් අපි සාමය උපදවන පොදු ජන ශුභ සිද්ධිය සලසන දෙය අනුගමනය කරමු. කෑම නිසා දේවසේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක්ම පවිත්‍රය. එහෙත් අන් කෙනෙකුගේ වැටීමට හේතුවනසේ කෑම කන මනුෂ්‍යයාට අවැඩක් සිදුවේ. මස් කෑමෙන්වත් මද්‍යපානයෙන්වත් අන් කිසි දෙයකින්වත් ඔබේ සහෝදරයාට බාධාවක් වේ නම් එයින් වැළකී සිටීම යහපති. ඔබගේ පෞද්ගලික මත දෙවියන් වහන්සේත් ඔබත් අතර තබා ගන්න. තමා හරියයි පිළිගන්නා දේ ගැන යමෙකුගේ සිත දොස් නොකියයි නම් ඒ මිනිසා වාසනාවන්තයෙකි. එහෙත් සැකසිතින් කන තැනැත්තා හෘදය සාක්ෂියට විරුද්ධව කන බැවින් වරදකරුවෙකු බවට තීන්දුවේ. හෘදය සාක්ෂියට එකඟ නොවන හැම දෙයම පාපයකි. රෝම 15 වැනි පරිච්ඡේදය. තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි අප ගැනම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්‍රමාද දෝෂ ඉවසීමෙන් දරා ගනිමු. අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභ සිද්ධිය සරසනසේ ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතුය. ඔබට නින්දා කළ අයගේ නින්දාව මා පිට පැමිණියේය. යී ලියා ඇති ලෙස ක්‍රිස්තුන් වහන්සේ වුවද තමන්ගේම සතුට නොසෙව්සේක. ආදියෙහි ශුද්ධ ලියවිල්ලේ ලියන ලද සියල්ල එයින් ඇතිවන ඉවසීමෙන්ද සැනසීමෙන්ද අපට බලාපොරොත්තුව උදාවන පිණිස අපේ ඉවසීම සඳහා ලියන ලද්දේය. ඔබ එක සිතින් එකමුවින් ඔබගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ ආදර්ශය ලෙස ඔබ එකිනෙකා සමග එක් සිත්ව විසීමට
ඉවසිල්ලේ හා ධෛර්යයේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබට වරම් දෙනසේක්වා. එහෙයින් දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය දක්වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිගත් ලෙසම ඔබත් එකිනෙකා පිළිගන්න. මන්ද ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දක්වන පිණිස ජුදෙව් ජනතාවගේ සේවකයෙකු වූසේකැයි කියමි. එසේ වූයේ පීතෘවරයන්ට දුන් පොරොන්දු ස්ථිර කරන පිණිසත් විජාතීන් විසින් දෙවියන් වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරව කරන පිණිසත්ය. ශුද්ධ ලියවිල්ලෙහි එබැවින් විජාතීන් අතර ඔබ පසසන්නෙමි. ඔබගේ නාමයට ගී ගයන්නෙමි. යීලියා ඇත. නැවතත් විජාතීනි උන්වහන්සේගේ සෙනග සමග ප්‍රීති ප්‍රමෝද වන්න. යීකයා ඇත. තවදුරටත් සියලු විජාතීනි ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න. සියලු ජාතීහු උන්වහන්සේට ප්‍රශංසා කරත්වා. යීලියා ඇත. තවද ජෙස්සේගේ පෙළපතින් පැවත එන්නා ඌද විජාතීන් පාලනය කිරීමට නැග එන්නා ඌද තැනැන් වහන්සේ වඩිනසේක. උන්වහන්සේ තුළ විජාතීන් බලාපොරොත්තු වනු ඇත. යී යෙසායා කියයි. තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබගේ බලාපොරොත්තුව පිරී ඉතිරී යන පිණිස බලාපොරොත්තුවේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබේ ඇදහීම නිසා සියලු ප්‍රීතියෙන් හා සාමදානයෙන් ඔබ පූර්ණ කරන සේක්වා. සහෝදරයනි, ඔබ යහපත්කමින් පිරුණු ප්‍රඥා සම්පන්නව එකිනෙකාට අවවාදානුශාසනාදීමෙහි පොහොසත් අය බව මම ඒකාන්තයෙන් දනිමි. එහෙත් ඔබට ඇතැම් කරුණු සිහිකරදීමක් වශයෙන් මේ හසුනේ සමහර තැන්වල නිර්භීත ලෙස ඔබ වෙත ලියා ඇත. එසේ ලියන්නේ විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දිවා වදාළ වරප්‍රසාදය නිසාය. ඒ පූජක සේවය විජාතීන් ශුද්ධාත්මයණන් විසින් කැප කරනු ලැබ දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුබ අස්න දේශනා කිරීමය. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට අයත් කෙනෙකු ලෙස දේව සේවාව ගැන මම උදන්නනමි. වචනයෙන් හා ක්‍රියාවෙන්ද හාස්කම් හා අරුම පුදුමවල අනුහසින්ද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද විජාතීන් තමන් වහන්සේට පක්ෂපාත කරවන ලෙස ක්‍රිස්තුන් වහන්සේ මාලවා කළ අරුම පුදුම දේද ලකුණුද ගැන මිස අන් කිසිවක් ගැන කතා කිරීමට මම ධෛර්යවත් නොවෙමි. මෙසේ මම ජෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කොට නිම කෙලෙමි. හැම විටම මාගේ පරමාර්ථය වූයේ අන් කෙනෙකු දැමූ පදනමක් පිට ගොඩනැගීමෙන් වැළකෙන පිණිස කවරදාවත් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය සඳහන් වූ තැන්වල සුබ අස්න දේශනා කිරීමය. මන්ද උන්වහන්සේ ගැන ආරංචියක් නොලත් අය උන්වහන්සේ දකිති. උන්වහන්සේ ගැන නෑසූ අය උන්වහන්සේ තේරුම් ගනිති. යී ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. ඔබ වෙත මාගේ පැමිණීම කීප වරක් වැළකුණේ ඒ නිසාය. එහෙත් දැන් මේ පෙදෙස්වල මාගේ සේවයට තවත් ඉඩක් නැති බැවින්ද කවදා හෝ ස්පාඤ්ඤයට යන ගමන් ඔබ වෙත එන්නට ආශාවක් අවුරුදු ගණනාවක් තුල මට තිබුණු බැවින්ද එහි යන විට රෝමයට එන්නට බලාපොරොත්තු වෙමි. එසේ යද්දී ඔබ දකින්ටද ටික කලක් ඔබ සමග නැවතීමේ ප්‍රීතිය විඳින්නද ඉන්පසු ඔබේ ආධාරත් ඇතිව ඒ ගමන යන්නද බලාපොරොත්තු වෙමි. එහෙත් දැන් ජෙරුසලමේ දෙවියන් වහන්සේගේ සෙනගට උපස්ථාන කරන පිණිස එහි යමි. මන්ද ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ සෙනග අතර සිටින දිලිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මසිදෝනියෙත් ග්‍රීසියෙත් සභාවන් තීරණය කර ඇත. එය ඔවුන් සිය කැමැත්තෙන් කළ තීරණයකි.
ඒ අරත් එසේ කිරීම ඔවුන්ගේ යුතුයකමය. මන්ද විජාතීන් ජුදෙව්වරුන්ගේ ආධ්‍යාත්මික ආශීර්වාදවලින් ප්‍රයෝජන ලැබුවාසේම ජුදෙව්වරුන්ගේ භෞතික අවශ්‍යතාවලදී ඔවුන්ට ආධාර දීමට විජාතීහු බැඳී සිටිති. එබැවින් මම මේ කාර්යය ඉටු කර මේ සම්මාදම් මුදල ඔවුන්ට සුරක්ෂිත කොට බාර දුන් පසු රෝමය පසු කර ස්පාඤ්ඤයට යන්නෙමි. මා ඔබ වෙත එන විට ක්‍රිස්තුන් වහන්සේගේ ආශිර්වාද රාශියක් ඇතිව එන බව මට සහතිකය. සහෝදරවරුනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසාද ශුද්ධාත්මයන්ගෙන් නික්මෙන ප්‍රේමය නිසාද මම ඔබගෙන් බැගෑපත්ව ඉල්ලීමක් කරමි. ඒ ඉල්ලීම නම් ජුදයෙහි සිටින අභක්තිකයන් අතට මා අසු නොවන පිණිසත් ජෙරුසලම උදෙසා මා කරන උපස්ථානය දෙවියන් වහන්සේගේ සෙනඟට පිළිගත හැකි දෙයක් වන පිණිසත් දේව කැමැත්ත අනුව ප්‍රීතියෙන් ඔබ වෙත පැමිණ ඔබ සමග විවේක සුවය ලබන පිණිසත් මා උදෙසා ඔබ දෙවියන් වහන්සේට පුද කරන යාඥාවලදී මා සමග වීර්යයෙන් යාඥා කරන ලෙසය. ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමග වේවා. ආමෙන්. රෝම 16 වෙනි පරිච්ඡේදය. කෙන්ක්‍රයා සභාවේ සේවිකාවක වන ෆීබී නම් අපේ සහෝදරිය මම ඔබට සාදරයෙන් පිළිගන්වමි. කිතුණු සොහොයුරියක ලෙසත් දෙවියන් වහන්සේගේ සෙනඟට ඔබින ලෙසත් ඇය පිළිගන්නා ලෙසත් ඇයගේ කවර වුවමනාවකදී හෝ ඇයට ආධාරෝපකාර කරන ලෙසත් ඉල්ලමි. මන්ද ඇය මා ඇතුළු තවත් බොහෝ දෙනෙකුට උදව් උපකාර කළ කෙනෙකි. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ මාගේ සහකාර සේවකයන් වූ මා උදෙසා දිවි පිදීමට වුවද කැමැත්ත පෙන් වූ ප්‍රිස්කාටද අකිලාටද මාගේ ආචාර්ය පිරිනමන්න. මා පමණක් නොව සියලු විජාතික සභාවෝද ඔවුන්ට කෘතඥතාව දක්වති. ඔවුන්ගේ නිවසේ රැස්වන සභාවටත් මාගේ ආචාර්ය පිරිනමන්න. ආසියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ වෙත මුලින්ම හැරුණු මාගේ කල්යාණ මිත්‍රයෙකු වූ එපීනතස්ටද ඔබ උදෙසා අධික ලෙස වෙහෙස දැරූ මරියාටද මාගේ ආචාර්ය පිරිනමන්න. මගේම රටවැසියන් වූ මා සමග සිරගතව සිටි අන්ද්‍රෝනිකස්ට හා ජුනියස්ට මාගේ ආචාර්ය පිරිනමන්න. ප්‍රේරිතයන් අතර කීර්තියක් දරන මොවුහු මට පළමුවෙන් කිතුණු වූහ. ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේ තුළ මාගේ හිතමිතුරු අම්ප්ලියාතුස්ටද ක්‍රිස්තුන් වහන්සේ තුළ අපගේ සහකාර සේවකයෙකු වූ උර්බානස්ටද මාගේ හිතමිතුරු ස්ථාකිස්ටද මාගේ ආචාර්ය පිරිනමන්න. ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අචල බැතිමතකු වන අපොල්ලස්ට මාගේ ආචාර්ය පිරිනමන්න. අරිස්තෝබුලස්ගේ ගෘහවාසීන්ටද මාගේ නෑයකු වන හෙරෝදියෝන්ටද මාගේ ආචාර්ය පිරිනමන්න. නාර්කිසස්ගේ ගෘහවාසී කිතුණුවන්ට මාගේ ආචාර්ය පිරිනමන්න. කිතුණු සේවයෙහි නිරත වූ ත්‍රපේනාටද ත්‍රපෝසාටද කිතුණුවෙකුමෙන් බොහෝ වෙහෙස දරා සේවය කළ හිතවත් පර්සිස්ටද මාගේ ආචාර්ය පිරිනමන්න. ස්වාමින් වහන්සේගේ විශිෂ්ටතම කිතුණුවක වූ රූපස්ටද මටත් මවක වැනි වූ ඔහුගේ මවටද මාගේ ආචාර්ය පිරිනමන්න. අසින්ක්‍රිතස්ටද ප්ලෙගෝන්ටද හෙරමීස්ටද පත්‍රබස්ටද හෙර්මස්ටද ඔහු හා එක්ව වසන සහෝදරයන්ටද මාගේ ආචාර්ය පිරිනමන්න. පිලොලොගස්ටද ජූලියාටද නේරියස්ට හා ඔහුගේ සහෝදරියටද ඔලිම්පස්ටද ඔවුන් හා එක්ව වසන දෙවියන් වහන්සේගේ සෙනඟටද මාගේ ආචාර්ය පිරිනමන්න. සාම සිඹීමකින් එකිනෙකාට මාගේ ආචාර්ය පිරිනමන්න.
ක්‍රිස්තුන් වහන්සේගේ සියලු සභාව ඔබට ආචාර කරති. සහෝදරයනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට ඔවුන්ගෙන් වැළකී සිටින්න. එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව උදරයට සේවය කරති. මිහිරි ඉච්ඡාබසින් අහිංසක අය මුලා කරති. සුබ අස්න කෙරෙහි ඔබගේ කීකරුකම පිළිබඳ කීර්තිය දස දිග පැතිර ඇත. එමට මහත් ප්‍රීතියකි. එසේ වුවද ඔබ යහපතෙහි දක්ෂයන් වී නපුරෙහි අදක්ෂයන් වනු දැක්ම මාගේ ආශාවයි. ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාදයට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමග වේවා. මාගේ සහකාර සේවකයෙකු වන තිමෝතියස්ද, මාගේ නෑයන් වන ලුකියස්ද, ජාසෝන්ද, සෝසිපාතරද ඔබ වෙත ඔවුන්ගේ ආචාර්ය එවති. මේ හසුන ලියන තීර්තියස් නම් මම මාගේත් ආචාර්ය ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඔබ වෙත මේ සමග එවමි. මටද මුළු සභාවටද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාර්ය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස්ද සහෝදර ක්වර්තස්ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමග වේවා. ආමෙන්. දෙවියන් වහන්සේට මහිමය වේවා. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පණිවුඩය හා මා දේශනා කළ සුභාස්න අනුවද දීර්ඝ කල්පාන්තරයන්හි සැඟවී තිබී දැන් එළිදරව් කොට ඇති අභිරහස අනුවද ඔබ ඇදහිල්ලෙහි ස්ථිර ලෙස පිහිටුවීමට උන්වහන්සේ පොහොසත් වනසේක. දැන් වනාහි ඒ අභිරහස දිවැසිවරයන්ගේ ලියවිලිවලින් අනාවරණය කර ඇත. සියල්ලන්ම අදහා කීකරුවන පිණිස සදාතන දෙවියන් වහන්සේගේ ආඥාවෙන් එය සකල ජාතීන්ට ප්‍රකාශ කොට ඇත. සකල ප්‍රඥාවෙන් යුක්ත වූ අසම සම දෙවියන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරන කොටගෙන සදහටම මහිමය වේවා. ආමෙන්.